නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. උතුම් අපමාදේන සම්පාදේත සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් සුපුරුදු ලෙසින් අද දවසෙත් අපි ඔබේ ආලින්දේ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අදත් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම් පොරමඩුල්ල රිකිල්ල ගස්කඩ පදිංචි පින්වත් පී ඉන්ද්‍රාණි ජයසිංහ මහත්මිය තමයි දායකත්වයේ දරන්නේ. ඒ පින්වන්ත මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව උතුම් සදහම් පිළිසඳර පවත්වන්න සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි එතකොට අසිරිමත් ආශ්චර්ය වූ මේ ලෝකේ දෙව් මිනිස් ලෝකයාට වහලා තිබිච්ච එහෙමයි. රහසක් පිළිබඳව කතා කළා. ඒ දා විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ, විපස්සී බෝසතාණන් වහන්සේ ගීගී අතහැරපු විදිහ ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. 84000 පිරිවරත් එක්කමයි ගීගී අතහැරෙන්නේ. අද්භූතයි. එහෙමයි ස්වාමීනි. එතකොට විපස්සී බෝසතාණන් වහන්සේ අපි කිව්වා දැන් හුදකලා වෙලා. දැන් දැක්කේ ජරාවනේ මහත්තයා. එහෙමයි. දැක්කේ ව්‍යාධිය, දැක්කේ මරණය. ඒකෙන් විශාල ෂොක්යක් ඇති වුණා. එහෙමයි. එතකොට ඒකින් කල්පනා කර කර හිටිය එහෙනම් මේ ජරාව නම් වූ දුකට නින්දා වේවා. මේ දුකට හේතුව මොකද්ද? එහෙමයි ස්වාමීනි. ව්‍යාධිය නම් වූ දුකට නින්දා වේවා. මේ දුකට හේතුව මොකද්ද? එහෙමයි. මරණය නම් වූ දුකට නින්දා වේවා. මේ දුකට හේතුව මොකද්ද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කල්පනා කරද්දි වැටහුනේ එකම එක පිළිතුරකට ආවා. ප්‍රඥාවෙන්ම අවබෝධ වුණා. එහෙමයි. එහෙනම් ඉපදීමමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් යම් තැනක ඇද්ද, යම් රැටක ඇද්ද, ඒ ටික යම් ප්‍රදේශයක ඇද්ද, යම් ගමක ඇද්ද, යම් නගරයක ඇද්ද, ඒ ඔක්කොටම හේතු ඉපදීම. එහෙමයි. එහෙනම් මේ නගරයේ ප්‍රශ්නයක් නෙමෙයි, ගමේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. රටේ ප්‍රශ්නකුත් නෙවෙයි ඒක. මිනිස්සුන්ගේ ප්‍රශ්නකුත් නෙවෙයි. ඉන්න සත්ත්ව ප්‍රජාවගේ ප්‍රශ්නකුත් නෙවෙයි. එහෙමයි. ස්වාමීනි බොහෝ කොට අපිට ඒ උනාට කරුණිය දෙන අනිකා නිසා. අනිකා නිසා. එහෙමයි සර්. එහෙනම් මේ ලෝකේ යම් තැනක ජරාවෙන් දුක් විඳීමක් ඇද්ද, දුකට හේතු ඉපදීමයි. එහෙමයි ස්වාමීනි. ලෙඩවීම තුළ යම් දුකක් විඳිනවද, ඒ දුකට සැබෑම හේතුව ඉපදීමයි. මරණයට පත් වෙලා යම් දුකක් දුම්නසක් විඳිනවද, ඒ දුකට හේතුව ඉපදීමයි. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙ මිනිස්සු අඬනවද, වැළපෙනවද, ශෝක කරනවද, ගහ ගන්නවද, මරා ගන්නවද, ඒ නිසා දුක් වෙනවද? මේ හැම දුකටම හේතුව කුමක්ද? ඉපදීමයි. එහෙමයි. ඒතර අපි දැන් ලෝකේ කතා කරනවා, සමහරවල් ලෝකෙ මිනිස්සු දේශපාලඥයින්ට බයනවා. එහෙමයි. මේ ආර්ථිකය මෙහෙම කළා, හරම කළා. ඉතින් අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ මොකක්ද නිසාද? ඉපදිච්ච නිසායි. එහෙමයි. ඒතර මේ වගේ ආර්ථික ප්‍රශ්න නැති ලෝකයක් මේ ලෝකේ නැහැ. එහෙමයි. රජවරුන්ගේ ප්‍රශ්න නැති, දේශපාලඥයන්ගේ ප්‍රශ්න නැති ලෝකයක් මේ ලෝකේ නැහැ. එහෙමයි. ඊට පස්සේ සමාජීය ප්‍රශ්න නැති, හොරහතුරු කරදර නැති. දැන් මේ දවස්වල කොරෝනා වෛරසයේ මිනිස්සු ලෝකෙම ගිලිලා තියෙනවා. මරණ බයෙන් සමහරට මිනිස්සු ගිලී වාසය කරනවා. ඒතර ඒවත් නැති තැනක් මේ ලෝකේ නැහැ. ඉපදීම යම් තැනකද, එතන මේ සියලු දුක් ටික, දුම්නස් ටික තියෙනවාමයි. එහෙමයි ස්වාමීනි. ඒ ඉපදීම යම් තැනකද ඒ දුක් දුම්නස් ටික තියෙනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ දැන් ඒකේ ස්ථීර තැනකට ඇවිල්ලා ඉවරයි. ඉපදීමේ නිදහස් වුණා නම් මේ සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා. එහෙමයි. දැන් බෝසතාණන් වහන්සේ කල්පනා වුණා, එතකොට මම මේ මව් කුසට ආපු නිසා නේද දැන් මේ ප්‍රශ්න වලට මම මේ මැදිහත් වෙන්නේ. එහෙනම් මේ ලෝක සත්‍යය
ඒ සත්‍යය ඒ තැන්වල බිත්තරයක් තුලින් උපදින සත්‍යය නම් ඒ දුකටපත් වෙන පටන් ගන්න එතෙන්ට ආපු දවස් ඉඳලා. එහෙමයි. මව කුසින් නම් යම් කිසි කෙනෙක් උපදින්නේ මව කුසට ආපු දවස් ඉඳලා ඒ දුක් ටික ලැබෙන්න පටන් ගන්න යාට. එහෙමයි. තෙත් පරිසරයෙන් උපදින කෙනෙක් නම් ඒ දුක් ටික විඳින්න පටන් ගන්න එතෙන්ට ආපු දවස් ඉඳලා. එහෙමයි ස්වාමීනි. ඕපාතික යම් සත්‍යයක ඉපදුනාද යම් තැනක එතින්දලා තමයි දුක් ටික විඳින්න පටන් ගන්නෙ. එහෙමයි. එහෙනම් ඉපදීමත් එක්ක තමයි සියලු ප්‍රශ්න ටික තියෙන්නේ. එහෙමයි. ඒතර බෝසතාණන් වහන්සේලාට කල්පනා කරනවා ඇති වුණා කිනෝ කුමත් තිබුණොත්ද ඉපදීමක් තියෙන. එහෙනම් බලන්න බෝසතාණන් වහන්සේට කල්පනා වුණා එහෙනම් මව් කුසට ආවේ ඇයි? එහෙමයි ස්වාමීනි. එහෙනම් බිත්තරෙන් තුල ඉපදුණු සත්‍යය බිත්තරේ තුලට ආවේ කුමක් නිසාද? එහෙමයි. තෙත් පරිසරයේ උපදින සත්‍යය තෙත් පරිසරයට ආවේ කුමක් නිසාද? එහෙමයි ස්වාමීනි. ඕපාතික ඉපදුණු සත්‍යය එතන ඕපාතික ඉපදුනේ කුමක් නිසාද? එහෙමයි ස්වාමීනි. කුමක් ඇති කල්ලිද ඉපදීම තියෙන්නේ? පින්වත් මහා නුවණ යොදා මෙනෙහි කරද්දී විපස්සී බෝසතාණන් වහන්සේ තුල විපාක පිනිස කර්ම සකස් වීම තිබුණොත් ඉපදීම සිදුවේ කියන උත්තම අවබෝධයේ නිෂ්ඨාවටපත් වුණා. එහෙමයි ස්වාමීනි. එහෙනම් එතෙන්ට ආයේ කුමක් නිසාද? ඉපදීම භවය කියලා පාලි වචනේ තියෙන්නේ. එහෙමයි. භවය කියන වචනේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලස්සන දේශනාවක විස්තර කරනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. එතන විස්තර කරනවා අපිනකෝ ආනන්ද කාමධාතු වේපක්කංච ආනන්ද කම්මන්නා භවිස්ස. ආනන්දේනි කාමධාතුවේ විපාක විඳින්න කම්මන්නා භවිස්ස කර්මයක් නැත්නම් කර්මය කියන වචනේ අපි නිරවුල් කරගමු. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. පින්වත් මහන්නේ චේතනාවට තමයි කර්මය කියන්නේ. නෑ චේතනාව ඇති වෙන්නේ සිතේනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේක කර්මයක් එතකොට. බුදුරජාණන් වහන්සේ කර්මය කියලා වචනයක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන්නේ හිතේ ඇති වෙන චේතනාවට. එහෙමයි. එතකොට එහෙනම් ඔන්න දැන් සරල වෙනවා මේක කර්මය කියන වචනේ කොහොමද චේතනාව. එහෙයි. චේතනාව උපදින සිතේ. එහෙයි. එහෙනම් කාම ලෝකේ කාම ධාතු වේපක කාම ලෝකේ විපාක විඳින්න කම්මන්නා භවිස්ස චේතනාවක් නැත්තම්. එහෙමයි ස්වාමීනි. චේතනාව සකස් වෙන්නේ නැත්තම්. එහෙයි. අපිනුකෝ කාම භවෝ පඤ්ඤායේතාති. කාම භවය කියලා එකක් පනවන්න බෑ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කාම ලෝකේ විපාක විඳීම පිණිස අපේ ආධ්‍යාත්මය තුල චේතනා සකස් වෙනවා. එහෙමයි. කාම ලෝකේ විපාක විඳින සුදුසු විදිහේ චේතනා සකස් වෙනවා. එහෙමයි. ඉතින් කාම ලෝකේ විපාක විඳීම පිණිස සුදුසු විදිහේ චේතනා සකස් වෙවි තියෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේ කාම භවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කාම භවයක් තිබිච්ච නිසා අපි මනුස්ස ලෝකේ මව් කුසකට ආවේ. එහෙමයි. කාම භවයක් තිබිච්ච නිසායි බිත්තරයක් තුලට ගියේ. ස්වාමීනි පංචකාමයේ ආශ්‍රිතව කාම සිතුවිලි පවතින පංචකාමයේ මුල් කරගෙන ඇති වෙන චේතනා. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒක නිකන් චේතනාව කියන්නේ විපාක විඳීම පිණිස චේතනාවක් නැත්තම්. කාම ලෝකේ විපාක විඳින චේතනාවක් නැත්තම්. එහෙමයි. ඒතර විපාක විඳින චේතනාව කියලා කියන්නේ මහත් ඒක ඊළඟ එකෙන් විස්තර වෙනවා. අවසරයි. මම ඒක ඊළාට විස්තර කරන්න. එහෙමයි. ඒතර බලන්න එහෙනම් මේ ආධ්‍යාත්මය තුල ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මුල්ලිලා ආධ්‍යාත්මික චේතනා සකස් වෙනවා. එහෙමයි. ඒතර මේ චේතනා කියලා කියන්නේ මේ කාම ලෝක විපාක විඳින සුදුසු විදියේ චේතනා නම් එහෙමයි. ඒක කාම භවය. ස්වාමීනි දැන් ධර්මයේ අහලා අපි ඒ පිළිබඳව නොදන්නවා නම් නිරන්තරයෙන්ම භවය පිණිස වන චේතනා හිතේ තියනවාද? අනිවාර්යයෙන් තියෙනවා. එහෙමයි. ඒක තමන්ම සිහිය යොදලා තමන්ම බලන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මොකද තමන්ම බලන්න තෝ මේක තේරෙන්නේ නැහැ නේ වෙන කෙනෙක්ගෙන් හයික අහලා හරියන්නේ නැහැ. ඒතකොට දැන් පටිච්චසමුප්පාදය ආර්ය න්‍යාය ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට මේ එලි දැක්කුවා. එහෙමයි. ඒතකොට මේ ආර්ය න්‍යාය තමන්ගේ ජීවිතේට දැන් ගලපන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතකොට ගලපන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධයට පහදිනවා පළවෙනි කාරණේ. එහෙමයි ස්වාමීනි. ඒ විශ්මිත ගම්බීර අවබෝධයට පහදිනවා. එහෙමයි. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ නම් අරහන් සම්මා සම්බුද්දයි කියලා අපිට පහදින්න මේ කාරණේ විමසීම කෙනෙකුට ප්‍රමාණවත්. එහෙමයි ස්වාමීනි. විමසීමස වාසය කිරීමම. එහෙයි. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්මයි පිළිසරණ තියෙන්නේ කියලා ශ්‍රාවකයෙකුට මේක අවබෝධ විමසද්දි වැටහීමක් ඇති වුණොත් එහෙමයි. ඒ ශ්‍රාවකයා වෙන බාහිර ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේටම සරණ කරගන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙයි. දැන් භවයෙන් ඉපදීම ඇති වෙනවා කියන කාරණේ Taman තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඒක තේරුම් ගන්න නැතුව එතකොට මේ කවදාවත් ඉතින් විනාගමක ශාස්ත්‍රුන් වහන්සේ නමක් වළඳ ගන්නවා කියන එක වෙන්න පුළුවන් දෙයක්. එහෙමයි. ඒක සංසාරේ කොහෙද හරි අපිට යනතොර වෙන්න පුළුවන්. එහෙමයි.
ස්වාමීනි හරීම අසිරිමත් අద్භූතයි. දැන් සාටුන් වහන්සේගේ හිතේ ඒ අසිරිමත් සම්බුදු නුවණ ඇති වෙනවා. ඇති වෙනවා. එහෙමයි ඒ සර්. තාම වහන්සේම සිහි කල්පනාවෙන් ඉඳන් බලනවා. එහෙමයි සර්. එහෙනම් මේ භවය නිසයි. එහෙමයි. එහෙනම් විපාක විඳීම් පිණිස කර්ම සකස් වෙනවා. ඒකෙන් තමයි එහෙනම් මේ මව් කුසකට අරගෙන යන්නේ. ඒකෙන් තමයි බිත්තරයකට අරගෙන යන්නේ. ඒකෙන් තමයි තෙත් පරිසරයකට අරගෙන යන්නේ. ඒකෙන් තමයි ඕපාතික පොතක් කරා අරගෙන යන්නේ කියන උතුම් අවබෝධය තුනා. එහෙනම් මේ භවය ඇති කල්ලි තමයි ඉපදීමක් තියෙන්නේ. එහෙමයි සර්. භවය නැත්තම් ඉපදීමක් නැත කියන ආශ්චර්ය වූ අద్භූත වූ අවබෝධය ඇති වුණා. එහෙමයි ස්වාමීනි. මේක තමයි අద్භූත අවබෝධි මහත්ය. එහෙමයි. ඒතර මේ අවබෝධයට මිනිස්සෙගේ සිත සුවපත් වෙනවනම් මේ අවබෝධය හලා මිනිස්සෙගේ හිතේ ප්‍රඥාව උපදිනවනම් මේ අවබෝධය හලා ඒ භාග්‍යවත් තරහ සම්බුදු රජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය පිළිබඳ හිත පහදිනවනම් ඒ ශ්‍රාවකයට නිවන් මඟ විවර වෙනවා. එහෙමයි. එහෙනම් නිවන් මඟ විවර වෙන අන්නේ පැහැදීමයි දිනු කරන්න ඕන. එහෙමයි. මේ ජීවිතේ කරන්න ඕන අවුරුදු 50ෙම 60ෙම ඉඳගෙන මේක තමයි කරගන්න ඕන. එහෙමයි සර්. මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන ඒ භාග්‍යතුන් වහන්සේගේ උත්තම වූ මේ දේශනාවලින් ප්‍රකට කරන දැන් අපි ඉස්සෙල්ලා දේශනාවලදී කතා කළා පෙර ජීවිත දැකීමේ හැකියාවේ තියෙන ආශ්චර්යත්වය. එහෙමයි ස්වාමීනි. ඊළඟ ගිහි ගෙදර ඉඳිද්දි ජරා ව්‍යාධි මරණ දකිද්දි ෂොක් වෙන මේ මහා මේ ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. ඊළඟට පැවිදි ජීවිතයක් දැකලා ගිහි ගෙදර අතාරින්න පුළුවන් මේ මහා වීරිය. එහෙමයි ස්වාමීනි. ඊළඟට අර සියල්ල සිඳ බිඳගෙන දාගෙන ඇවිල්ලා පිරිසකුත් ඇවිල්ලා පිරිසත් අතෑරලා දාලා දැන් තනියෙන් ජීවිතේ යථාර්ථය හොයන ඒ ආශ්චර්ය වූ අසහාය වූ ඒ මහා තරුණයා මහා වීරයා මහා පුරුෂයා එහෙමයි ස්වාමීනි. දැන් මේ සිහි කර කර ඉන්නේ කොහොමද? විශ්මිත දෙයක් නේ එහෙමයි මහත්තයා. ස්වාමීනි. විශ්මිත දෙයක් සිහි කර කර ඉන්නේ. විතර බෝසතාණන් කල්පනා වුණා එහෙනම් මේ විපාක පිණිස කර්ම සකස් වීමක් ඇද්ද? එතන තමයි ඉපදීම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් හැමතිස්සෙම දැන් මේ කොනප්පටක් හොයාගෙන යන්නේ ඉස්සෙල්ලා. එහෙමයි. මාර්ග නෙමෙයි ඉස්සෙල්ලම හොයන්නේ. ඉස්සෙල්ලා මේක නිර්වුල් කරගන්න ඕනේ. එහෙනම් මේ ජරා දුකක් තියෙනවා, ව්‍යාධි දුකක් තියෙනවා, මරණ දුකක් තියෙනවා. එහෙනම් මේකට දැන් මේකේ නිදහස් වෙන්නේ කොහොමද? ඒක නිර්වුල් කරමින් යනවා. ස්වාමීනි හරිය අසිරිමත් දැන් වෙසක් පුර 15වක පෝ දවසේ බොමැඬ භාග්‍යවතුන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ සිතේ මේ විපරිණාමය මේ සිද්ධ වෙනවද? එහෙමයි සිද්ධ වෙනවද? එහෙයි. එතකොට මෙහෙම කල්පනා කරද්දී ඔන්න හිතුණා එහෙනම් දැන් මේ විපාක විඳින පිස කර්ම සකස් වීමක් ඇති තැනක් ඇද්ද? එහෙනම් එතනින් තමයි උපතක් කරා ඇදගෙන යන්නේ. එහෙමයි. කෙනෙක් විසින් කරනව නෙමෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. තමන් විසින් කරනවත් නෙමෙයි. එහෙමයි. විපාක පිණිස කර්ම සකස් වුණොත් එහෙමයි. උපතක් කරා ඇදගෙන යනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙනකොට තමන් මේක කියන්න හදන පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් ද්වේෂ සිතුවිලි ටිකක් ඇති වෙනවා කියලා හිතන්නකෝ. එහෙමයි. ඒ ද්වේෂ සිතුවිලි ටිකක් ඇති වෙනවා කියලා කියන්නේ තමන්ට මේක දේශයක් හොඳ නැහැ කියලා කවුරු කෙනෙක් කිව්වොත් සමහරට ඒක නැති වෙන්නේ නැහැ නේ හිත ඇතුලේ. එහෙමයි. දුංකාරදී පවතිනවා. එහෙමයි. තමන්ට ඒක නැති කරගන්න උවමනාවක් තිබුණොත් නැති වෙන්නේ නැහැ. එහෙනම් කෙනෙක් විසින් ඇති කරන දේකුත් නෙමෙයි. තමන් විසින් ඇති කරන දේකුත් නෙමෙයි. ඒක ආධ්‍යාත්මික සකස් වෙනවා. එහෙමයි. සකස් වෙන්නේ තව හේතුවකින්. හැබැයි හේතුව නැති වුණොත් එහෙම මේ සකස් වීම නැති වෙලා යනවා. ඒ හේතුව නැති වුණොත් ඒ සකස් වීම නැති වෙනවා. එහෙමයි. විස්මිත දෙයක් මහත්තයා. ආශ්චර්ය දෙයක් මේක. සසරක මහා මේ රහස. මේක පුදුම රහසක් ඒක. විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සකී බුදුරජාණන් වහන්සේ පහළනකම් මේ රහස කල්ප ලක්ෂ කීයක්ද? කල්ප 60ක්. එහෙමයි ස්වාමීනි. 60ක් මේක වහලා තිබුණ මේ ලෝකේ. එහෙමයි. එහෙනම් රහසක් නෙවෙයි මේක තමයි රහස නියම රහස මේක. එහෙමයි ස්වාමීනි. ඒතර මේ රහස කල්ප 60ක් මේ ලෝකෙට විවර වුණේ නැහැ. සකී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම්. එහෙමයි. ඒතර සකී බුදුරජාණන් වහන්සේ පහළලා වෙස්සබු බුදුරජාණන් වහන්සේ පහළලා වෙස්සබු බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළනකම් කල්ප 30ක් මේ රහස ලෝකෙට විවර වුණේ නැහැ. එහෙමයි. පුදුම රහසක් ඒ රහස. එහෙමයි ස්වාමීනි. ඊට දැන් බෝසතාණන් වහන්සේ දැන් තව පොටක් හම්බුණා. එහෙනම් මේ ඉපදීමට හේතුව එහෙනම් තමන්ගේ ආධ්‍යාත්මෙන් අහුනේ ඒක. ඒතර ආධ්‍යාත්මෙ නිවන පටන් ගන්න එතනින් තමයි දැන්. එහෙනම් ආධ්‍යාත්මෙ විසඳුමක් හම්බුණා විපාක විඳීම් පිණිස කර්ම සකස් වෙනවා. ඒක තව මේ දේශනාවේ නෑ තව දේශනාවල තියෙනවා කාම ලෝකේ විපාක විඳීම් පිණිස කර්ම සකස් වෙනවා. කාම භවයේ.
රූප ලෝකේ විපාක විඳින්න පිණිස කර්ම සකස් වෙනවා. රූප භවය. රූප භවය. අරූප ලෝකේ විපාක විඳින්න පිණිස චේතනා සකස් වෙනවා නම් අරූප භවය. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් භවය සකස් වෙනවා. එතකොට භවය සකස් වෙන බව සාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මයට අවධානය කරද බලද්දී තමන් දැක්කා. තමන්ගේ හිත ඇතුළේ තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ කියලා තමන් දැක්කා. එහෙමයි ස්වාමීනි. එතකොට හිත ඇතුළේ ප්‍රශ්න නිවන්න තමයි දැන් මේ ඔක්කොම දැන් වැඩපිළිවෙල ඉස්සරහට දැන් මේ අවබෝධ වෙවි ඉස්සරහට එන්නේ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් දෙයක්. එහෙමයි. අසිරිමත් දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් දැක්ක එහෙනම් දැන් ඊළඟට කල්පනා කළා දැන් ඔන්න එක විසඳුම හිතේ මේ දැන් පොටක් හම්බුණා මොකද්ද විපාක විඳීම් පිළිස දැන් කර්ම සකස් වෙනවා. දැන් සිහියේ හොඳට බලාගෙන හිටිය විපස්සී බෝසතාණන් වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මයේ දිහා. එහෙමයි. කාම ලෝකේ විපාක විඳීම් පිළිස කර්ම සකස් වෙනවා. චේතනා සකස් වෙනවා. රූප ලෝකේ විපාක විඳීම් පිළිස චේතනා සකස් වෙනවා. අරූප ලෝකේ විපාක විඳීම් පිළිස චේතනා සකස් වෙනවා. එන්න මේ සකස් වෙන්නේ කුමක් නිසාද කුමක් ඇති කල්ලිද චේතනා සකස් වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. කර්මය සකස් වෙන්නේ කුමක් ඇති කල්හිද. ඒතොර ඒ චේතනාවත් එක්කනේ මහත්තයා ඊළඟ වචන පිට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ චේතනාවත් එක්ක තමයි ඊට පස්සේ කය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. ඒ ඔක්කොම කර්ම ගොඩ නැගෙන්නේ දැන්. එහෙමයි. රැස් වෙනවා දැන් කර්ම. එහෙමයි. චේතනාහම් භික්කවේ කම්මම ඒක නිබ්බේධි කියන සූත්‍රයේ තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මම් වදාමි. පින්වත් මහන්නේ චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. මේ චේතයිත්වා සිතලා කායේන වාචාය මනස කම්මං කරෝති. කයින් වචනින් මනසින් කර්ම රැස් කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ එහෙනම් මේ සියලු සත්‍යෝ මෙන්න මේ සසරක මෙන්න මේ බුදුරවරු දකින්න මේ රහසට ගැට ගැහිලා ඉන්නේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. මේ ස්වභාවයට මේ සත්‍ය අහුවෙලා ඉන්නේ. ඒතර අහුවෙච්ච සත්‍යයට ඊතර වෙන්නයි සතර සතිපට්ඨාන දේශනා කරන්නේ. අන්නේ සතර සතිපට්ඨානෙන් සසරට බදින අර චේතනා ගලවලා දානවා. එහෙමයි ස්වාමීනි. සතර සම්‍යක්පදාන වීර දේශනා කරන්නේ ඒ සසරට බැඳලා තියෙන චේතනා ගලවලා දානවා. එහෙමයි ස්වාමීනි. සතර ඉර්ධිපාද දකින්නවා සතර ඉර්ධිපාද වඩනකොට සසරට බඳින මේ චේතනාව කර්මය ගලවලා දානවා. ඊළඟට පංච ඉන්ද්‍රිය දකින්නවා භාග්‍යතුන් වහන්සේ පිරිසිදු දකින්නවා පංච ඉන්ද්‍රිය වලින් මේ සසරට බඳින චේතනා ගලවලා දාන්න පුළුවන්. සිඳලා දාන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම තමයි පංච බල දකින්නවා පංච බල වැඩෙනකොට ආධ්‍යාත්මී තුල මෙන්න සසරට බඳින චේතනා ගලවලා දානවා කර්ම ගලවලා දානවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට හිත තුල වැඩෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ දකින්නවා මෙන්න සසරේට බඳින මේ කර්ම ටික හිත ඇතුලේ ගලවලා දානවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සප්ත බොජ්ජංග හත හිත ඇතුලේ වැඩ මේ ඔක්කොම මානසිකයිනේ මහත්තයා. සතර සතිපට්ඨානේ මානසිකයි. ඊළඟට මේ සතර සම්‍යක්පදාන වීරි මානසිකයි. එහෙමයි. සතර ඉර්ධිපාද මානසිකයි. පංච ඉන්ද්‍රිය මානසිකයි. පංච බල මානසිකයි. ආර්ය අෂ්ටාංග මාර්ගේ මානසිකයි. සප්ත බොජ්ජංග හත මානසිකයි. මේ මානසික ගුණ ධර්මයට කියන මහානීය සම්බුද්ධ ශාසනයක වස්තු 37ක් තියෙනවා මෙතන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් හැර සසර දුකින් ඈතර කරන වෙන ධමයක් නැත. එහෙමයි ස්වාමීනි. අපි මේ සසර දුකින් ඈතර වෙන යම් තාක් දහම් කරුණු මේ 84000 බුද්ධ දේශනා වලින් කතා කරයිද ඒ කතා කරන සෑම දහමම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මකට අයිති. ස්වාමීනි සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ සියලු උත්තම චේතනාවන් භවයෙන් අපිව නිදහස් කරනවා කියන අපිව නිදහස් කරනවා. එහෙමයි ස්වාමීනි. අපි ඒකනේ කියන්නේ බෝධිපාක්ෂික. එහෙමයි ස්වාමීනි. අවබෝධයට පක්ෂ කරන දහම්. එහෙමයි. ඒතර මේ දහමේ එකක් හරි යම් කිසි කෙනෙක් මේ ජීවිතේ ඩිංග මේ සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම අවබෝධය පිළිසරණ කරගෙන පිහිට කරගෙන අදහාගෙන යම් කෙනෙක්ගේ දහමක් ටික ටික පුරුදු කරයිද ඔහුගේ ටික ටික සසරට බඳින බන්ධන එහෙමයි ස්වාමීනි. සසරට බඳින කර්ම එහෙමයි. චේතනාව ටික ටික නිරුද්ධ කළදායි ෂය කළදායි වෙන දවස හිතන්න ඕනේ නැහැ. අපිට තියෙන ප්‍රතිපදාව ගැන ශ්‍රද්ධාවෙන් ඉන්න විතරයි තියෙන්නේ. ඒකේ වටිනාකමක් තියෙනවා. මොකද්ද? ඒතර ප්‍රතිපදාවට බැසගත්තා නම් ප්‍රතිපදාව ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒකේ නා මරණින් මතු දුගතිය යන්නේ නැත. එහෙමයි ස්වාමීනි. ඇයි ඔහු සරණ කරගෙන තියෙන්නේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය සරණ කරගෙන තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි මෙතරම් අසිරිමත් සම්බුද්ධ ශාසනයක් දැන් කාම ධාතු විපාක පිණිස චේතනාව පවතින විට කාම භවයේ උපදිනවා.
එසේ නොපවතින ආර්ය මාර්ගයේ චේතනා පවතිනකොට නිදහස් වෙනවා ඒකෙන් ආදි ටික ටික වශයෙන්. නිදහස් වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. ඒකෙන් ටික ටික නිදහස් වෙන පටන් ගන්නවා. ස්වාමීනි මේ දැනුම දායාද කරන විස්මිත සම්බුද්ධ ශාසනය සම්බුද්ධ ශාසනය කොතරම් අසිරිමත්ද කියලා අපි මේ ධර්මයේ ශ්‍රවණය කරමින් එන්න තියෙන තැනට. ඒතර මේ විස්මිත අවබෝධය කල්ප ගානකට දුර්ලභයි. එහෙමයි. එහෙනම් මම මේ කල්පනා කළේ මේ ධර්ම දායාදයට උපකාර කරන ඇත්තන්ට කොච්චර පින්ද? එහෙමයි ස්වාමී. මේවට අනුග්‍රහ කරන ඇත්තන්ට කොච්චර පින්ද? සසර පුරාවට අනිත් අයට කල්යාණ මිත්‍ර සම්පත්තියම විවර කරන නිසා සම්බුදුවරුන්ගේ අසිරිමත් දහම විවර කරන විපාක එහෙමයි ස්වාමී. සම්බුදුවරුන්ගේ ආශ්චර්ය අවබෝධය මනුෂ්‍යයාගේ දෙසවන් වලට යොමු කරන එකේ විපාක කොතරම් දෙයක් සසර පුරාවට නිවන් දකින්නතුරු මා හිතන්නේ අසත්පුරුෂ ඇසුරෙන් නම් ගැලවි. එහෙමයි ස්වාමී. සත්පුරුෂ ඇසුරේම පිහිටයි. එහෙමයි. සද්ධර්ම ශ්‍රවණේම තමන්ගේ ජීවිතය යොමු කරයි. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දානය තරම් අහෝ අසිරිමත් වූ පින්කමක් මං හිතන්නේ මේ ලෝකේ නැහැ. තරම් අසිරිමත්. එහෙමයි ස්වාමී. ඊතරම් අසිරිමත්. එහෙ. ඊට පස්සේ දැන් බෝසතාණන් වහන්සේ දැන් අසිරිමත් දැන් නිෂ්ඨාවකට ආවා. අහෝ මේ සත්‍යය එනම් මේ භවය නිසා නේද උපත කරා ගෙනියන්නේ. භවය නිසා මනුස්ස ලෝකෙට ගෙනියනවා. එහෙමයි. භවය නිසා තිරිසන් ලෝකෙට ගෙනියනවා. විපාක විඳීම් පිණිස කර්ම සකස් වීම නිසා තමයි නිරේට ගෙනියන්නේ. විපාක විඳීම් පිණිස කර්ම සකස් වීම නිසා තමයි පෙරේත ලෝකෙට ගෙනියන්නේ. විපාක විඳීම් පිණිස කර්ම සකස් වීම නිසා තමයි සත්‍යය දෙවියන් අතරට ගෙනියන්නේ. විපාක විඳීම් පිණිස කර්ම සකස් වීම නිසා තමයි සත්‍යය බ්‍රහ්මකොල් ලෝකෙට ගෙනියන්නේ. හරි පුදුමයි. එතකොට මෙහිම දහමක් අහපු ශ්‍රාවකයා ඉස්සෙල්ලම මහන්සි ගන්න ඕන දේ තමයි මහත්තයා දුගති ගමනට බඳින යම් කර්මයක් ඇද්ද ඒ කර්ම ඉස්සෙල්ලම තමන්ගේ ජීවිතෙන් කර්මපතේ අයින් කරගන්න ඕන. එහෙමයි. දුගතියට බඳින කර්මයක් ඇත්නම් ඒ කර්මපතේ අයින් කරන්න ඕන. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන කීකත් තමයි දැන් මේ මේ පංචශීලයෙන් තොරවීම. එහෙමයි ස්වාමීනි. දස අකුසලේ. එතකොට දැන් දස අකුසලෙන් ඈත් වෙලා පංචශීලයෙන් යුක්ත වෙලා ඊළඟට ඒ කෙනාගේ මනසට ඊළඟට පණ පවා ගන්න ඕන වැදගත්ම කාරණේ තමයි දැන් අපි දස කුසල් වැඩුවත් පන්සිල් වැඩුවත් දානයක් දුන්නත් අපි දෙවියන් අතරට ගියාට පස්සේ මෙන්න මේ කියන ආර්ය න්‍යාය බුදුවරු දකින කල්ප ගානකටත් පහළ මේ දුර්ලභව පහළ වෙලා බුදුවරු දකින මේ ආර්ය න්‍යාය යම් කිසි කෙනෙක් ශ්‍රාවකයෙක්ගේ හිත ඇතුලේ සංවේදී වෙලා නැත්තම් පණ පෙවිලා නැත්තම් විශ්වාසයට ඇවිල්ලා නැත්තම් අදහගෙන නැත්තම් ඒක න ආයි සංසාරේ මේ පැටලෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ස්ථිර සදාකාලික තැනක් ඇති කියලා පැටලෙන්න පුළුවන්. හැබැයි මේ න්‍යාය හිත ඇතුලේ පණ පොවා ගන්න ශ්‍රාවකයා එන ඉපදීමේ නිදහස් වීමක් හොයනවා. ඉපදීම නිදහස් වෙන්න හොයන ශ්‍රාවකයට ඊළඟට මේ ලැබෙන්නේ එහෙනම් භවයෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒ ශ්‍රාවකේ දුගතියට වැටෙන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. එයා භවය විශ්වාස කරන කෙනෙක්. ඉපදීම් පිණිස කර්ම සකස් වෙනවා කියන එක විශ්වාස කරන කෙනෙක්. ඒතර එයා කාය දුස්චරිතයට බයයි. වචී දුස්චරිතයට බයයි. මනෝ දුස්චරිතයට බයයි. ඇයි මේ දුස්චරිතනොයි සකස් වෙලා තියෙන සතර පාය. යම්තා කයින් දුස්චරිතයක් ඇද්ද අයහපත් දෙයක් ඇද්ද වචනින් දුස්චරිතයක් ඇද්ද අයහපතක් ඇද්ද පෞකාර දෙයක් ඇද්ද මනසේ දුස්චරිතයක් ඇද්ද අයහපතක් ඇද්ද පෞකාර දෙයක් ඇද්ද ඒකට තමයි ශ්‍රාවකයා මුලින්ම මේ ධර්මාල බය වෙන්නේ ඒකෙන් තමයි සතර පායට අතල්ලු කරන්නේ. එහෙමයි. මේක අදහගත්තු ශ්‍රාවකයා සතර පහට තල්ලුව ඉස්සෙල්ලම අයින් කළා දානවා. එහෙමයි ස්වාමීනි. ඒකෙන් අදහස් කරන්නේ එතකොට සුගතිය දිගටම යනවා කිය ගමනට එයා ස්ථිර වෙනවා කියන එක නෙමෙයි. ඉස්සෙල්ලම සතරපා ගමන බලක්ව ගන්න එපා. අනුපිළිවෙලින් එතන අනුපිළිවෙලින් එන්න ඕන මහත්තයා. එහෙමයි ස්වාමී. මොකද ඒකට හේතුව දැන් සමහර කට්ටිය බයිනෝ පින්කමක් කරනකොට බයිනවා. සීල් රැක හිටියන් ඇද්ද කියලා ඒකට බයිනවා. මේක භාවනා කරන්න ඕන කියලා එහෙම බයිනවා. පුදුම එක එක්කෙනා පුද්ගලිකව ගත දෘෂ්ටි තුලනේ ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දෙන්නේ නැහැ නේ ලෝකෙට. නේ ඒක භාග්‍යතුන් වහන්සේ එහෙනම් දේශනා කරන්න ඕනේ නැහැ පංචශීලයක් ගැන. එන පංචශීලය පනවන්නේ මේ ලෝකෙට සතර පායට ඒකෙන් බඳින නිසානේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට දස කුසලයක් ගැන විස්තර කරන්නේ සතර පායට බඳින නිසානේ. එහෙමයි. ඊළඟට දැන් පංචශීලයේ පිහිටපු දස කුසලයේ පිහිටපු ශ්‍රාවකයට ඊළඟට වැදගත්ම මනසේ පිහිටවන්න ඕන කියන තමයි මෙන්න මේ උත්තම අවබෝධයට ශ්‍රද්ධාව උපද්ද ගන්නවා. එහෙමයි. මොකද මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් යම් තාක් ඇද්දී සියල්ලට හේතුව ඉපදීමයි. ඉපදීම නැති වුණොත් ඒ දුකින් නිදහස්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක හිත ඇතුළේ ගොඩාක් පණපවපු ශ්‍රාවකයට දෙවියන් අතර ගියත්
එතකොට හිතේ උමනාව තියෙන්නේ එන ඉපදීම යම් තැනකට දුක එතන තියෙනවා. ඉපදීම නිදහස් වුණොත් දුකින් නිදහස් වෙනවා. හිතේ හදාගත්තු කාරණේ වැඩ කරන්නේ නැද්ද? වැඩ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර එතන ගිහිල්ලත් එයා මහන්සි ගන්න කුමක්ද ආපහු. ඒකේ නිදහස් වෙන්න ආයි මහන්සි ගන්න. එහෙමයි. ඊළඟට දැන් එයාගේ හිත ඇතුලේ අනිත් කාරණෙත් වඩලන තියෙන්නේ ඉපදීමට හේතුව මොකද්ද? මෙහින විපාක විදීම පිණිස කර්ම සකස් වීමයි. විපාක විදීම පිණිස කර්ම සකස් වීමක් නැත්නම් ඉපදීමක් නැහැ කියන කාරණේ හිත ඇතුලේ හොඳට වඩලන තියෙන්නේ. පුරුදු කළා නම් තියෙන්නේ. බලවත් කළා නම් තියෙන්නේ. අර එයා බයයිනේ පාපී දේ කරන්න. ඇයි පාපී දෙයින් සතර පායට අදිනවා කියලා එයාට වැටහීමක් තියෙනවා. එහෙමයි. ඒ පාපී දේ බැහැර කර කර ඉස්සෙල්ලා මෙන්න මහන්සි ගන්නවා. පාපී දේවල් හිත ඇතුලේ පුරවගෙන මහත්තයා යහපත් දෙයක් හිත ඇතුලේ වඩන්න පුළුවන්ද? එහෙනම් මේ සතර පායින සතුන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නේ. එහෙමයි. සතර පායේ කිසි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා කිසි තැනක නෑ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුවත් දැන් බුදුරජාණන් වහන්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිම සමහර නාගයෝ ඇවිල්ලා මනුස්ස වෙස් අරගෙන පැවිදි වෙනවා. එහෙමයි. එතකොට ඒක දැනගන්නවා. දැනගන්න අවස්ථා කීපයක් තියෙනවා. නිදා ගන්නකොට නාග වෙස්ට පෙරලෙනවා කියනවා. එහෙමයි. ආහාර ගන්නකොට නාග වෙස්ට පෙරලෙන්න ඕන කියනවා. එහෙමයි. එතකොට මේ නාග වෙස්ට පෙරලිච්ච අවස්ථාවක් එනවා එහෙම. ඒතර භාග්‍යතුන් වහන්සේ මෙයාට කතා කරලා කියනවා ඔබට මේ මග පුරුදු කරන්න බෑ. මේ ඔබ අතහරින්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව ඇයි? ඇයි සතර බන්ධන වලට හිත සකස් වෙලා. එහෙමයි. එහෙනම් ඉස්සෙල්ලම මොකද කරන්න ඕන මේ හිතේ? ඉස්සෙල්ලම සතර පායට තියෙන බන්ධන ගලවලා සුගතිය හිත පිහිටවන්න ඕන ඉස්සෙල්ලම. එහෙමයි ස්වාමීනි. ඉස්සෙල්ලම මේ කාරණේක දැන් මේ සාසනී මහත්ය බොහොම ලස්සනට පැහැදිලිව විස්තර කරනවා. එහෙමයි. මේ ගැරහිලි නෙමෙයි ඉස්සෙල්ලා බලන්න පුද්ගලික මතවාද කරන් ගැරහිලි නෙමෙයි බලන්න ඕන බුද්ධ දේශනාව. එහෙමයි. ඒ නිසා තමයි සීල සම්පatti ඉස්සෙල්ලම ශ්‍රාවකයට පිළිටන්න කියන්නේ. සීල සම්පatti පිළිටපු ශ්‍රාවකයට ඊළඟට කිලින්ම කියන්නේ ඉන්ද්‍රිය দমনය කරන්න කියලා. ඔන්න ඉන්ද්‍රිය দমনයෙන් තමයි තේරෙන්නේ වැඩ කෑල්ල. මොකක්ද? සතර පායට බඳින බන්ධන ටික ඔක්කොම ප්‍රකට වෙනවා ඉන්ද්‍රිය দমনය කරන්න පටන් ගත්තට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය দমনය කරද්දී හොඳට තේරෙනවා මේ ගොඩාක් තියෙනවා තිරිසන් ලෝකෙට බඳින චේතනා. ඉන්ද්‍රිය দমনය කරන්නේ මහත්යත් තිරිසන් ලෝකෙට බඳින චේතනා দমনය කරනවා. ස්වාමීනි ඉන්ද්‍රිය দমনය ගැන අපිට කියලා දෙන්නද මේ ඉන්ද්‍රිය দমনය කරන කාරණේ මහත්ය මෙහිමයි. මම කෙටියෙන් දැනට කියන්නම්. ඇහෙන් රූපයක් දැකලා එහෙයි. ඒ රූපය මුල් කරගෙන ආධ්‍යාත්මික අරුබුදයක් උපද්දන. එහෙමයි ස්වාමීනි. යම් රාගයක් ඇද්ද, ද්වේෂයක් ඇද්ද, මෝහයක් ඇද්ද ඒකෙන් හිත ඒ අවස්ථාවේ නිදහස් කර කර වාසය කරනවා කියන ඉන්ද්‍රිය দমনය කියන්නේ ඒක. ඒතකොට ඉස්සෙල්ලම බලන ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ හරි ආශ්චර්යයි. පුදුම කාරුණිකයි. ඒතකොට භාගතුන් වහන්සේ මේ අවස්ථාවේ දැන් බලන්න පංචවග්ගීය භික්ෂුන් වහන්සේට කෙලින්ම මේ ආර්ය සත්‍ය කියලා මේ පංච උපාදානස්කන්ධ ගැන කියලා දෙනවා. මොකද ඒකට හේතුව සතරපා බන්ධන නේ. එහෙමයි. සතරපා බන්ධන නේ. ඒ ශ්‍රාවකයට කෙලින්ම නිවන ස්පර්ශ කරන්න අවශ්‍ය බණක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ ශ්‍රාවකයා හරි. හැබැයි එහෙම නොවන අයත් මේ ලෝකේ ඉන්නවා. එහෙමයි. ඒතර මේක මේ අපි මේ බුද්ධ ශාසනයට ආපු මේ ධර්මයේ කියපු ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනේ ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න ඒ නිසානේ අපි ගුරු දේවයන් වහන්සේ දැන් බලන්න අද විගේ හැටියට දෙදාත් භාගතුන් වහන්සේ එහෙම කළා නම්. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඉස්සෙල්ලා මේ සුගති ගමනකට මිනිස්සු හදන්න ඉපායි. එහෙමයි. මුලින් අපේ ගුරු දේවයන් වහන්සේ නිරන්තරයෙන්ම චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය ආයතන ඒ පැත්තම ගැනනේ කියලා දෙන පටිච්චසමුප්පාදේ. එහෙමයි. අවුරුදු 10ක 20ක ඒ කටයුත්ත කළනේ ඊට පස්සේ ඒවා එපා කිව්වේ නෑනේ. එහෙමයි ස්වාමීනි. දැන් අද සමහර වෙලාව මම දැක ප්‍රසිද්ධ සමහර අය කෑ ගහනවා. අනේ පිස්සුවෙන් වගේ මේ තවුතිසාවට යන්න මේ ගුරුවරයා හිත පිහිටවනවා. දැන් අපි ගෝලියෝ විදිහට අපි කවදාවත් තවුතිසාව යන හිත පිහිටවල නෑනේ. අපිට නැවතත් අදටත් තාම ගුරුවරයා කියලා දෙන චතුරාර්ය සත්‍යයි. ගුරුවරයා අදටත් අපි හිත පිහිටවන්නේ පංච උපාදානස්කන්ධය ආදීනව දකින්නයි. ආයතනයන්ගේ ආදීනව සිහි කරන්නයි. පටිච්චසමුප්පාද විමසන්නයි. එහෙමයි. එතකොට ගුරුවරයාගේ යුතුයකමක් තමයි එහෙම බැරි අය ඉන්නව නම් ඒ අයට පිළිසරණක් දෙන්න. ඒක තමයි කාරුණික සානුකම්පිත හිතක් තියෙන මේ කල්යාණ මිත්‍රයෙක්ගේ තියෙන අසිරිය. එහෙමයි ස්වාමීනි. ඒකට බලන්න බුදු කෙනෙක් පවා ඒ අසිරිය කළා තියෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. බලන්න විමානවත් ප්‍රේතවත් දේශනා කළේ ඒකටනේ. ඒතර විමානවත් ප්‍රේතවත් රහතන් වහන්සේලාගේ සිදුවෙච්ච සිදුවීම් ටික භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ. ඒතර රහතන් වහන්සේලා ඒව කරන්නේ නැහැ නේ භාග්‍යතුන් වහන්සේ පා කිව්වනා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න ඒව දැන් ධර්ම සංගායනාවට ආයේ කුමක් නිසාද? ඒතර මිනිස්සුන්ට පිනට ආසාවක් ඇති වෙනවනේ. එහෙමයි. මොකද සාමාන්‍ය පිනක් වගේ නේ බුද්ධ ශාසනයක පිනක් කියලා කියන්නේ. බුදු කෙනෙක් ගැන ගෞරවයෙන් නම් මේ පින කරන්නේ.
දැන් බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධයට පහදින හිතක් ඇති කරගන්න යම් කෙනෙකුට අමාරු නම් අඩු ගානේ බුදු කෙනෙකුට ගෞරව කළා කෙනෙකුට දම්පැන් පූජා කරන්න පුළුවන් නම් මල් පූජා කරන්න පුළුවන් ඒකත් ලොකු දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. ඇයි දෙව් මිනිස් ලෝකයටම ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේනේ. එහෙමයි. ඒත දෙව් මිනිස් ලෝකයටම ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කියද්දි හිත පහදව ගන්න අමාරු නම් ඒ ධහම කියනකොට ඒ ධහම තේරුම් ගන්න අමාරු නම් හැබැයි ඒ කෙනාට පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට වඳින්න ඒක ආශ්චර්ය නැද්ද? හොඳ ගුණයක් නේ මහත්තයා. එහෙමයි. ඒතර මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට පුළුවන් නම් යම් කෙනෙකුට සෑයක් හදන්න ඒක හොඳ දෙයක් නෙමෙයිද? කොච්චර ආශ්චර්ය දෙයක්ද ඒක? ඒතර ඒ පවත්තන ගෞරවය, ඒ පවත්තන ආදරය, ඒතර එයාට කවදා හරි දවසක ඒ අවබෝධය පිළිබඳ හිත පහදව ගන්න, තේරුම් ගන්න අනුග්‍රහ කරන්නේ නැද්ද? අනිවාර්යෙන් අනුග්‍රහ ඒ කරනවා. පින විසින්ම අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඇයි? ඔහු විසින් මේ සත්කාරය කළේ එසේ මෙසේ කෙනෙකුට නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන්නේ න ඒ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ධහම දේශනා කරන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයටයි චෛත්‍ය හදන්නේ. එහෙමයි. ඒ ශ්‍රී නාමයටයි බුදුරජාණන් වහන්සේලා පිහිටවන්නේ. ඒ ශ්‍රී නාමයටයි මේ පිළිම වහන්සේලා නිර්මාණය කරන්නේ. විහෙර විහාර මාලිගා හදන්නේ ඒ ශ්‍රී නාමයටයි. ස්වාමීනි සාතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා සම්පත්තියට පැමිණුණොත් උන්වහන්සේ උදෙසා කරන සියලු පූජාවන් අඩු නැතුව අනුමෝදන් වෙන්න හිතකට මම කල්පනා කළේ මතේ ගරහන ආයතම ඔය වෙලා තියෙන්නේ ඒ අනුමෝදන් වෙන්න මනසක්වත් නැහැ මහත්තයා. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආශ්චර්ය ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරිකම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දෙකේ ප්‍රශ්නයක් මේ තියෙන අසත්පුරුෂ බය ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමයි. අසත්පුරුෂ බය ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙයි. ඒ මං කිව්වේ ඒකයි ධම්මපදයේ ලස්සන ගාතාවක් තියෙනනේ මහත්තයා. මේ අසත්පුරුෂ කෙනාට දැනුමක් ලැබුණොත් ඒ දැනුමින් එයා විනාශ වෙනව මිනිසක තමන්ගේ නුවණත් වනස ගන්නවා කියන. එහෙමයි ස්වාමීනි. ඒක දැන් බලන්න ඒක නෙමෙයිද මේ තියෙන්නේ කියලා. ධම්මපදයේ ගාතාව තියෙනවා. ස්වාමීනි හරිය අසිරිමත් කියලා කෙනෙක් මේ වෙලාවේ හිතනවා වෙන්න පුළුවන් අර දැනුමත් එක්ක සත්පුරුෂ භාවයට පැමිණීම. අන්නේ කැමි කොහෙන් ගියත් මහත්තයා අසත්පුරුෂ කෙනාට මොන දේ ලැබුණත් තව අසත්පුරුෂ වෙලා තමමුත් වෙනසලා ලෝකෙත් වනසනම ඇරෙන්න එහෙමයි ස්වාමීනි. යහපතක් වෙන්නේ. එහෙමයි. ඒකනේ දැන් දේවදත්තට උනේ. ඒ දැනුම කිසිම තේරුමක් නැතුව විපත පිණිස විපත විනාශ යනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බලන්න එහි සියල්ල දැනගෙන බුද්ධ ශාසනය පැවිදි කරනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මිලිඳුරාර හත්තුමා අහනෝනේ ඇයි ස්වාමීනි පැවිදි කළේ කියලා. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පැවිදි කළේ නැත්නම් ඌට වඩා විශාල පෞරස් කරගෙන විශාල හානියක් කළ සංසාරයෙන් වැටෙනවා කියනවා. එහෙමයි. දැන් මේ බුද්ධ ශාසනය පැවිදිලා කාලයක් සිල් රැක්කනේ කොහොම හරි. එහෙමයි. සමාධියක් දිනු කරගත්තනේ. අන්තිම මොහොතේ නිරේ මහ පොළොව පල්ලාගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ සරණ සිහි කළානේ. එහෙමයි. බලන්නේ එච්චර පව් කළා සරණ සිහි කරපු එකට පසේ බුදුවරයෙක් වෙනවා. එහෙමයි ස්වාමීනි. සරණ සිහි කරපු එකට. එහෙයි. එහෙනම් මේ ජීවිත කාලේ අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ සිහි කරගෙන සරණ ගිහිල්ලා වැඳ හිටියොත් එම් ජීවිත කාලෙම. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකට කොහොමද විපාකේ? එහෙයි. වන්දනා කර කර හිටියොත් නේද? එහෙමයි. ආරි සංඝයාගේ ශ්‍රී නාමයට එතකොට මේ වන්දනා කර කර හිටියොත් එහෙමයි. කොච්චර දෙයක්ද මහත්තයා? එහෙමයි. අසිරිමත් දෙයක් නේ. එහෙමයි. බලන්න මේ අඥාන සමහර අය දැනුමින් මත් වෙච්ච මට පේන හැටියට මේ එහෙම එකක් තියෙන්නේ මේ. එහෙමයි ස්වාමීනි. මේ මුල් කාලේ හොඳට බණපද ටිකක් කියාගෙන බොහොම අහිංසකව ඉන්නවා. ඊට පස්සේ අසත්පුරුෂ වෙලා. එහෙමයි. හැම එකම විවේචනය කර කරන්නේ හැමතිස්සෙම. ස්වාමීනි අපට විවේචනයක් කරන්න ඉඩ නොතබානේ තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ පනවන්නේ ස්වාක්ඛාත ධර්මය. ස්වාක්ඛාත ධර්මයන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ හැමතිස්සෙම මේ ස්වාක්ඛාත ධර්මයේ පිළිලා මේ දැන් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවනේ මහත්තයා පරිනිබ්බාන සූත්‍රයේ කෙලින්ම. එහෙමයි. මේ සිව්මන් අහන්දියක මේ චෛත්‍ය කරවන්න සුදුසු 4 දෙනෙක් කියලා. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන අනේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ උදෙසා නේද මේ සෑය හදලා තියෙන්නේ කියලා යම් කිසි කෙනෙක් සිහි කළොත් ඒ සිහි කරපු එකෙන්ම සුගතියට යන පින් රැස් වෙනවා කියනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ බුද්ධිමත් වෙන්න. ඒතර බුදුවරු දැකලා මේ සංසාරේ මේ සත්‍ය දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සංසාරේ සත්‍ය සතර පායට යන බන්ධන වලින් ගැලවිලා මේ හොඳ දියුණු හිතක් තියෙන උත්තරමියෝ දකින්න. දැකලා ඊට පස්සේ ඒ අය ඒ උත්තරමයන්ට කෙලිම පටිච්චසමුප්පාද කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ උත්තරමයන්ට පංච උපාදානස්කන්ධය ආදීනවා කියලා දෙන එම්ම සැනින් නිදහස් වෙනවා. එහෙමයි. හැබැයි එහෙම බැරි ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම බැරි ශ්‍රාවකයන්ට භාග්‍යතුන් වහන්සේ විවිධ ස්ටෙප් වලින් ධර්මයේ දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම බැරි කෙනා දැන් බලන්න මේ අයියා මල්ලි පැවිදි වෙලා මල්ලිට මේ බණ පදයක් මතක හිටින්නේ නැහැ. අයියා චූලපන්ත ගෙදර යවන්න හැදුවේ. ශාස්ත්‍රුන් වහන්සේ හිටපු නිසා
රෙදි කෑල්ලක් දීලා ලස්සන අරමුණක් දීලා නිවන් දකින්න මඟ පාදලා දුන්නා. එහෙමයි ස්වාමීනි. කොතරම් අසිරිමත්ද? එහෙයි. මේ බුද්ධ ශාසනය එහෙම එකක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ බුද්ධ ශාසනයේ අසරිය තේරුම් ගන්න ඕනේ. මේ කල්යාණ මිත්‍රයේගේ තියෙන මේ කාරුණික බව තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒ සානුකම්පිත බව තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඒතර මේ අසත්පුරුෂ ලෝකෙට හිම එකක් නැහැ නේ මහත්තයා. මොකද අසත්පුරුෂ ලෝකේ හැමතිස්සෙම ස්වභාවයේ ලාභ සත්කාර මේ පිළිසරණ කරගෙන ඉන්නේ. සිව්පසේනේ පිළිසරණ කරගෙන ඉන්නේ. ඒතකොට ඒව වෙනුවෙන් හැමතිස්සෙම තැස්ස කාලා දඟලන්නේ. ආන්න එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීනි හරි පැහැදිලිනේ. දැන් චේතනාව භවය වෙනකොට පළමු කොට අපි මේ නරක ආදී වූ ඒට යන්න තියෙන ඒ චේතනාව නතර කරගන්න ඕන කියන එක. එතනින්ම තේරුම් ගන්න පුළුවන් නේ. දැන් මේ පිළිබඳව මේ බුද්ධ දේශනාවේ මේ අපි ලෝකෙට දැන් මේ මිනිස්සු අරගෙන කිව්වට මේ පටිච්චසමුප්පාදේ වඩන්න ඕන මේ කිව්වට ඒ කට්ටියවත් ඒක කළා නෑ. එහෙමයි. ගරා ඉඳලා. එහෙමයි. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීනි මෙතන ඒ අවබෝධයට පැහැදුනා නම් අපේ ප්‍රමාදයටපත් වෙලා අපි කරන මේ ප්‍රලාප අනිවාර්යයෙන්ම. ඒතර මේ බලන්න බුදුරජාණන් දකින්නවා බෝසතාණන් වහන්සේ තාම සම්බුදු වෙලත් නැහැ. එහෙමයි. බෝසතාණන් වහන්සේ දකින්නවා මේ චේතනාවෙන් තමයි මේ සත්‍යය සසරට බැඳලා තියන්නේ කියලා. එහෙමයි. ඒතර මේ චේතනාව සංසිඳවන තැන තමයි දුරු කරන තැන තමයි නිරුද්ධ කරන තැන තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා දැන් මේ විදියට දැන් විපස්සී බුදුරජාණන් වහන්සේ දැන් ඕන තවත් තැනකට ස්ටෙප් එකකට ආවා. මොකද්ද මේ සසරට මේ සත්‍යය උපතක් කරා ගෙනියන්නේ කුමකින්ද? දිව්‍ය ලෝකයේ දිව්‍යත්වයට ගෙනියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙන නිසා. එහෙමයි. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මත්වයට ගෙනියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. එහෙමයි. ඒ වගේම සතර පායට බැඳලා තියන්නේ විපාක බිඳීම් පිණිස කර්ම සකස් වෙච්ච නිසා. එහෙමයි. දැන් මේ අවබෝධය ඇති වෙලා ඊට පස්සේ දැන් කල්පනා කරනවා එහෙනම් මේ විපාක විඳීම් පිණිස කර්ම නිරුද්ධ වුණා නම් ඉපදීම නිරුද්ධයි කියලා. හැබැයි ඒ සසරි රහස තව හොයනවද? එහෙමයි. තව හොයනවා. හොයද්දි බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා මේ සත්‍යයගේ ආධ්‍යාත්මී විපාක විඳීම පිණිස කර්ම සකස් වෙන්නේ කුමක් නිසාද? එහෙමයි ස්වාමී. කර්ම සකස් වෙන්නේ කුමක් නිසාද? එහෙමයි. එහෙම සිහි කල්පනාවෙන් විමසද්දී දැන් බෝසතාණන් වහන්සේ බලනවා එහෙනම් මේ චේතනා සකස් වෙනවා. කාම ලෝකේ විපාක විඳීම චේතනා සකස් වෙනවා. ඒතර කාම ලෝකේ විපාක විඳින ආධ්‍යාත්මික චේතනා සකස් වෙන්නේ කුමක් වෙනකොටද කියලා සිහියෙන් ඉඳන් බලනවා. එහෙමයි. සිහියෙන් ඉඳන් බලද්දී බෝසතාණන් වහන්සේ තේරුණා උපාදානිය ඇති කල්ලි භවය ඇත. එහෙමයි ස්වාමීනි. එහෙනම් ආධ්‍යාත්මයේ යම් දෙයකට උපාදානයක් වෙයිද ඒ උපාදානෙ වෙන මොහොතේම විපාක විඳීම පිණිස කර්මය සකස් වෙනවා. එහෙමයි. උපාදානෙ ඇති කල්ලි භවය ඇත. උපාදානෙ නැති වෙනකොට එහෙනම් භවය නැති වෙලා යනවනේ කියලා. එහෙමයි ස්වාමීනි. අන්න බෝසතාණන් වහන්සේට සුන්දර අවබෝධයක් ඇති වුණා. විශ්මිත මේ සසරේ කල්ප ගානකටත් හොයාගන්න බැරි වෙච්ච රහස අල්ලගත්තා. එහෙමයි ස්වාමීනි. මොකක්ද එහෙනම් මේ අහිනම් අපි ආධ්‍යාත්මයේ තියෙන මොන ස්වභාවයක්ද? බැඳිලා යන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. එහෙනම් භවය දැන් බලන්න එහෙනම් මේ අපි තුමු දැන් ද්වේෂය කියලා ද්වේෂය චේතනා ටිකක්නේ. එහෙනම් මේ ද්වේෂය නැමැති චේතනා ටික සකස් කරලා තියෙන්නේ උපාදානේ. එහෙමයි. ආසාව කියලා හිතන්නකෝ. රාගය කියලා රාගයත් එක්ක මුසු වෙච්ච චේතනා සකස් කරලා දෙන්නේ කොමකින්ද? උපාදානේ. එහෙමයි ස්වාමීනි. මෝහය නම් චේතනා ටිකක්නේ මෝහය කියලා කියන්නේ. ඒ චේතනා ගුණ සකස් කරන්නේ කොමකින්ද? ආධ්‍යාත්මයේ උපාදානයක් ඇති කල්ලි එහෙනම් මේ චේතනා සකස් වෙනවා. එහෙනම් මේ කෙනෙක් විසින් කරන එකක් නෙවෙයි. ආධ්‍යාත්මයේ තියෙන හේතුවකින් කරන එකක්. එහෙමයි. එහෙනම් මේ හේතු දැන් සමහර කට්ටිය කියනවා එන හේතුකින් කරන්නේ. එහෙනම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේ කියලා කරලා. නමුත් තමන් ඒක හඳුනගෙන තමන් වීරියෙන් දුරු කරේ නැත්නම් සතර පායට ගෙනියන්නේ කවුද? තමන්නේ ගිහින් විඳවන්න ඕන. පෙර සංසාරලත් අපි වගේ මේ පුහු කතා කොච්චර දොඩවලක්ද මහත්තයා? හරි ඒක එහෙනම් වෙන කෙනෙක් විසින් නම් කරන්නේ. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ කියලා. දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැන් විඳවන්නේ නැද්ද? එහෙමයි. දැන් අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව වලින් විඳවන්නේ නැද්ද? එහෙමයි. සමහර අය ලෙඩ වෙලා අවුරුදු ගණන් ඇඳවල වල. සමහර අයට සිහි නැහැ. සමහර අය මහපාරේ කුණු කාණු අයිනේ මේ දිගෑරලා ඉන්නවා. එදා කන්න බොන්න මේ කෑම බීමක් නැතුව දැන් මේ කොරෝනා වෛරසය ඇවිල්ලා මිනිස්සු බයෙන් තැති අරගෙන පාරවල් අයිනේ මැරිලා වැටෙනවා. සමහර අය හොස්පිටල් ඇඳන් උඩ මැරෙනවා. බොඩි එකක් තාම සමහරට මං හිතන්නේ දැන් මාස 4-5 සාම බොඩි එකක් සමහරලට වල දාන්න නැතුව තියාගෙන ඉන්නවා. ඥාතීන්ට බොඩි එක දකින්න නැහැ.
ඒතර මේ ඉරණමට අත් කරන්නේ කුමක් විසින්ද? එහෙනම් මේ තමන් වීරියෙන් දුරු කරගත්තු නැති තමන්ගේ හිතේ ඇතුළේ තියෙන හේතුවක්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික වලින් කරන්නේ මෙන්න මේ සසරට බඳින භවය සකස් කරලා දෙන මේ උපාදාන දුරු කරන්න අනුග්‍රහ කරනවා. සතර සතිපට්ඨානෙන් උපාදාන දුරු කරනවා. එහෙමයි. සතර සම්‍යක්පදාන වීරියෙන් උපාදාන දුරු කරනවා. එහෙමයි. සතර ඉර්ධිපාද වලින් උපාදාන දුරු කරනවා. පංච ඉන්ද්‍රියෙන් පංච බලයෙන් උපාදාන දුරු කරනවා. එහෙමයි. සප්ත බොජ්ජංග වලින් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්නේ මේ උපාදාන නිරුද්ධ කළා දානවා. උපාදාන නිරුද්ධ කළා දානවා. එහෙනම් බලන්න සසරේ තිබිච්ච රහසක් දැක්කා. සසරට බඳින්න හේතු වෙන දේ දැක්කා. ඒ සසරෙන් නිදහස් කරවන ආධ්‍යාත්මයේම දියුණු කළ යුතු දහමත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්ක ආසිරි. අහෝ මේ අසිරිමත් අවබෝධයට හිත පහදලා ගත්තොත් නම් එයමයි අන්නේ ආධ්‍යාත්මයේ තියෙන ගුණයම තමන් සසර දුකින් ඈතර කරවනවා සත්‍යයි. මේ විශ්මිත අවබෝධයේ උපාදානය ඇති කල්ලි භවයේ ඇත. උපාදානය උපදිනකොට භවයේ උපදී. උපාදාන නැතිවීමෙන් භවයේ නැතිවී උපාදාන නිරුද්ධ වීමෙන් භවයේ නිරුද්ධ වේ කියන උත්තම අවබෝධය යම් කිසි කෙනෙකුට ඇති වුණොත් එහෙමයි ස්වාමීනි. අන්නේ කෙනා නිවන් දොරේ වැඩි වැඩි ඉන්න කෙනෙක්. එහෙමයි. නිවන් මගට පිළිපන් කෙනෙක්. එහෙමයි ස්වාමීනි. එයා සතරපා ගමන සදාහට නතර කරගන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ නිෂ්ඨාවට යම් ප්‍රමාණයකට පත් වෙන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා එහෙනම් මේ උත්තම අවබෝධයේ අපිට සසර පුරාවට රැකවරණ විදිහට තියෙන මහත්ය. විනත් ආගම්, වෙනත් දෘෂ්ටි, වෙනත් ආකල්ප, වෙනත් මතවාද ධර්මයේ නාමයෙන් එකිනෙක කෙනා කියන ප්‍රලාප ඔක්කොම අද මිනිස්සු කොච්චර රැවටිලා ඉන්නවද කියලා බලන්නකෝ. ඒතර බලන්න දැන් අදටත් මේ ඔය මාත් එක්ක ඊයේත් කෙනෙක් අදත් ඔය කතා කළා මේ ගොඩාක් ඔය ලංකාවේ භාග්‍යතුන් වහන්සේ ඉපදුනා කියලා දෘෂ්ටියට මිනිස්සු අහුවෙච්ච විදිය. එහෙමයි ස්වාමීනි. ඊළඟට තව පිරිසක් ඔය මේ රහත් කියාගෙන ඊට පස්සේ ප්‍රලාප දුරාගෙන යන කට්ටිය තමන්ගේ පුද්ගලික මත. එහෙමයි. ඒතර මිනිස්සු ඒවට දහස් ගණන් ඉන්නවා. එහෙමයි. ඒතර මේ ප්‍රලාප වලට අහු වෙලා තියෙන මේ උත්තම අවබෝධ හිත බැස ගන්න තියෙන නිසා නේද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ උත්තම අවබෝධ හිත බැස ගන්න නැත්නම් සද්ද මේ ජීවිතේ රැවටිලා නම් එකිනෙක කෙනාගේ පුද්ගලික මත ධර්මයේ නාමයෙන් අහගෙන ඔළුවේ තියාගෙන ඉන්නවනම් පැය ගණන් මේ ධර්ම සාකච්ඡා නාමයෙන් පුද්ගලික මතවාද පිළිබඳ කතා කර කර ඉන්නවනම් සතුටින්. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක්ගේ අවබෝධ පැත්තකට විසිකලනේ තියෙන්නේ එතකොට ඒක නා. ස්වාමීනි මේ ලෝකයට හෙළි වෙන භාග්‍යවතුන් වහන්සේ හෙළි කරන මේ උත්තම උත්තර ගම්භීර ධර්මයේ පිළිබඳ ඒගොල්ලන්ට නැසී යනවා නොහැටි යනවා නේද? අනිවාර්යෙන්ම මහත්තයා. එහෙමයි ස්වාමීනි. අඩු ගන්න එකයි මම මේ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයමයි මට පිළිසරණ කියලා අඩු ගන්න Tamanට හිත හිතා ඉන්න පුළුවන් නම් ඒ ගුණය විසින් ඒකේ නා කවදා හරි දවසක මෙතෙන්ට යොමු කරයි. එහෙමයි ස්වාමීනි. දැන් අර වගේ ප්‍රලාප වලට ගියාට පස්සේ ඒකත් නැති වෙලා යනවා මහත්තයා. එහෙමයි. ඒකත් නැති වෙනවනේ. පස්සේ තියෙන එකයි විශාල අනුතුරක් ඒකේ. එහෙමයි. විශාල අනුතුරක්. දැන් පස්සේ තියෙන කාලයක් යනකොට දැන් ලංකාවේ ඉපදුනා කියලා ඔය දෘෂ්ටිය කතා කරගෙන ගියොත් එහෙම ඊට පස්සේ මේ ත්‍රිපිටකය පිළිගන්නේ නැහැ. එහෙමයි. ඒ බුද්ධ දේශනා ඔක්කොම දැන් ඉන්දියාවේ සිදුවෙච්ච දේ පිළිගන්නේ නැහැ නේ. ස්වාමීනි මේ උත්තම විග්‍රහය දැන් භවයේ පිණිස චේතනාව තමන්ගේ හිත ඇතුලේ පවතින සිතුවිලි දාමය පැනවෙනවා කියන දේ නොදෙන යනවා නේද ස්වාමීනි? මොකද්ද? දැන් මේ භාග්‍යවතුන් වහන්සේ මේ හෙළිදරව් කරන අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ දහම් කාරණාව මේ භවය පිණිස තමන්ගේ චේතනාව ඒකාන්තයෙන් හේතු වෙනවා කියන මේ සත්‍ය ධර්මයේ ඒක වටහා ගන්න තියෙන ඉඩකඩ මේ නොඇසී ගිහිල්ලා නොදෙනී ගිහිල්ලා අඳුරටම වැටෙනවා. අඳුරටම වැටෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේමයි මුමුණමින් සිටිය යුත්තේ. එහෙමයි. මේමයි මුමුණ. දැන් බල සියලු බුදුවරු මහත්තයා මම දැක්කා මේ දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පවා ඒතර පටිච්ච සමුප්පාදම තමයි විමසන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම අසිරිය ඒක. එහෙයි. දැන් ඔය සංයුත්ත නිකාය 2 දේශනා පෙළක් තියෙනවා විපස්සී සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම. එහෙමයි. අපි සත්බුදු රජාණන් වහන්සේලාම මේ පටිච්ච සමුප්පාද සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර විමසලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. පටිච්ච සමුප්පාදය. එහෙයි. ඒ ගම්බීර ධර්ම විමසලාමයි මේ ධර්ම සොයාගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකෙන්මයි මේ සසර දුකින් ඈතර කරන මාවත විවර කරගන්නේ. එහෙමයි ස්වාමීනි. හරිම අසිරිමත් දෙයක්. එහෙනම් දැන් අපිට තැනක් හම්බුණා එහෙනම් ඊළඟට. එහෙනම් මේ උපාදානය තමයි
එහෙනම් භවය සකස් කරලා දෙන්න හේතු බවට පත් කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බෝසතාණන් වහන්සේ එහෙනම් තව සුන්දර අවබෝධයක් ඇති වුණා. එහෙනම් උපාදානෙ ඇති කල්ලි එහෙනම් මේ විපාක විදීම පිණිස කර්ම සකස් වීමක් තියෙනවා. එහෙමයි. උපාදානෙ නැති කල්ලි එහෙනම් විපාක විදීම පිණිස කර්ම සකස් වීමක් නැත කියලා. ඒතර බලන්න ඔහොම හිත හිතා ඉන්නකොට ආධ්‍යාත්මෙම නේද ඇඟිල්ල දික්කින්න ඕන. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මෙම නේද පිරිසිදු කරගන්න ඕන. එහෙමයි. ආධ්‍යාත්මෙම නේද අර්බුදේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් බාහිර ලෝකේ අර්බුද අපිට සංසය ඇයිද? දැන් ආද්‍ය තමන්ගේ ආධ්‍යාත්මයේ හටගන්න උපාදානයෙන් ඇති වෙන මේ සැඩපහර මේ තමන්ට පාලනය කරගන්න බැරි නම් අපි කොහොමද බාහිර ලෝකයේ කෙනෙක්ගේ සැඩපහරක් මේ පාලනය කරන්නේ? එහෙමයි එහෙනම් ස්වාමීනි. බාහිර ලෝකේ හදලා තමන් හැදෙනවා කියන තැනට වඩා තමන් හැදිලා බාහිර ලෝකේ හදනවා කියන තැනට આવොත් හරි. එහෙමයි ස්වාමීනි. දැන් ඊකට පරමාදර්ශي අපේ ශාස්ත්‍රුන් වහන්සේනේ. මේ 84000 පිරිස එකතු වෙලා තිද්දී ඒ පිරිසත් අතෑරලා දාලා තමන් පාඩුවේ ගිහිල්ලා මෙච්චර විශ්මිත ගම්බීර දහමක් විමසලා මේ ලෝකයේ සසරේ රහස අල්ල ගන්නවා. එහෙමයි ස්වාමීනි. සසර මේ රහස හොයා ගන්නවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ උත්තම වූ විශ්මිත වූ සියලු බුදුවරු විසින් සේවනය කරන ඒ පරම ගම්බීර වූ මේ පටිච්ච සමුප්පාදයෙන් විමස තමන්ගේ චිත්ත සංතානෙත් මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ නිසක බවට පත්වෙන මානසිකත්වයක් උපදවගෙන සුගති සම්පත් හිමි කරගන්න මේ පින්වත් සියලු දෙනාටම මේ දුර්ලභ දහම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන ඒ පරම පවිත්‍ර උතුම් සම්බුදු සිතෙහි ශ්‍රී සද්ධර්මයේ ඒ ගම්භීර නුවණ ඇති වෙන අන්දම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඉතින් අපි ආදර ගෞරවයෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය මහා සංඝරත්නය වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින අපමාදේන සම්පාදේත කියන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පොරමඩුල්ල කිරිල්ල ගස් කඩ පදිංචි පින්වත් පී ඉන්ද්‍රානි ජයසිංහ පින්වත් මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන්ගේ උදාාර අරමුණ වෙලා තියෙන්නේ සියලු දෙවියන්ට, ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය අපගේ ගුරු දේවයන් වහන්සේ මේ උතුම් නිර්මල දහම, සුන්දර දහම, කල්ප ගානක් මේ ලෝකෙට නොඇසෙන මේ දහම නැවතත් විවර කළ දුන්න අපිට. ඉතින් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බොහෝ කල් දෙව් මිනිස් ලෝකයාට යහපත කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද සැලසේවා. දෙවියෝ උතුම් දහම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් වුණු සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 18කට පෙර මිය පරලෝකීය පී රොමානිස් පියාණන්ට වසර 4කට පෙර මිය පරලෝකීය පී සුමනා ජයසිංහ සහෝදරියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමින් නන් අයුරින් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත සිටින මෑණියන්ට, ඒ වගේම 2020 අගෝස්තු මාස 5 වන දින 13 වන උපන්දිනය සමරන ලහිරු මිහිරංග බණ්ඩාර පිම්බර පුතුණුවන්ට 2020 ජූලි මාස 10 වන දින උපන් පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලු දෙනාටමත් දායකත්වයේ දරූ සියලු දෙනාටමත් පී ඉන්ද්‍රානි ජයසිංහ මහත්මියට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මජාන සියලුම සමාජිකාවන්ටත් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට උපකාර කළේ පින්වත් මහත්මයාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ගරුතර මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, සක්දෙවිඳුන්, සතරවරම් රජදරුවන්, සෙම්පත් දෙවිවරු ඇතුළු සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා.
ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ පින්වත් සියලු දෙනාටම සැලසේවා. දෙවියෝද උතුම් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ඒකාන්ත කොට ලෝකයේ යම් ඝන අඳුර පවතින්නේද ඒ අඳුර දුරලන අසිරිමත් සම්බුදු නුවණ පිළිබඳව සිත පහදවන උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් අද දවසෙත් පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පොරමඬුල්ල රිකිල්ල ගස්කඩ පදිංචි පින්වත් පීන්ද්‍රානි ජයසිංහ මහත්මිය ඒ වගේ මේ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැමදෙනාම සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන්කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණ ජීවිතවල රැකවරණ සලසා ගන්න ඔබ හැම දිනාටම අවස්ථාව උදා වේවා. ඒ සම්බුදු නුවණම විමසන්න. ඒ උත්තම සම්බුදු නුවණම විමසන්න ඔබ හැම දිනාටම එහි පිළිපදින්න ඔබ හැම දිනාටම අවස්ථාව දෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.